පස්වෙනි ප්‍රශ්නේ නිර්මාණශීලීත්වය දිරිගැන්වීම සහ නව්‍යකරණය කියන කොටස. නිර්මාණශීලීත්වය හා දිරිගැන්වීම සහ නව්‍යකරණ කියන කොටස. මේකේ මේ කරන්නේ නැහැ කි මේ හතර තියෙනවා කියවනේ. මුණු ටික මයික් ඔෆ් කරන්න. සර් ඇහෙන්නේ සර් ඇහෙන්නේ සර්ගේ මයික් ඔෆ් කරන්න. ඒක මයික් කරා හරි එනවනේ. සර් ඇහෙන්නේ මයික් එක ඔෆ් කළා. දැන් එන්නේ මේක ඔයගොල්ලෝ එක හරි 5.1 නිර්මාණශීලීත්වයේ දිරිගැන්වීම සඳහා ගත්ත ක්‍රියාමාර්ග කියන එකේ නිර්මාණශීලීත්වය යන කුමක්ද කියන එක මම පැහැදිලි කරා. මේකේ ලකුණු හම් වෙන්නේ මේ විදිහට මේ නිර්මාණශීලීත්වයේ දිරිගැන්වීම සඳහා ක්‍රියාමාර්ග ගැනීම කියන එකේ අපි ලියන්න ඕනේ නිර්මාණශීලීත්වයෙන් කරපු වැඩසටහන. නිර්මාණශීලීත්ව වැඩසටහන. එකක් තමයි ආකල්ප සංවර්ධන සඳහා නිර්මාණශීලී වැඩසටහන පැවැත්වීම. දෙක කුසලතා වර්ධනය සඳහා නිර්මාණශීලීත්වය පැවැත්වීම. තුන බුද්ධිම වර්ධනය සඳහා නිර්මාණශීලී ක්‍රමවේද පැවැත්වීම. මෙන්න මේ කොටස් තුනට උදාහරණ සෑහෙනව පැහැදිලි කරන්න ඕනේ. කියන්නේ අපි දැනේ බුද්ධිමය වර්ධනය කියන සඳහා නිර්මාණශීලී වැඩසටහන් මොන වගේ වැඩසටහන්. දැන් උදාහරණයක් වූ භාවනා වැඩසටහන්, ඒ වගේම කාව්‍ය බණ දේශනා වැඩසටහන්, අභිධර්මයේ සම්බන්ධ කරපු වැඩසටහන්, විනය සම්බන්ධ වැඩසටහන්, සූත්‍ර පිටකේ සම්බන්ධ කරපු වැඩසටහන්, බුද්ධි වර්ධනයේ වැඩසටහන් වෙන්න පුළුවන්. කුසලතා වර්ධනය කිරීමේ නිර්මාණාත්මක වැඩසටහන් තමයි අපි යම් යම් දේවල් නිර්මාණාත්මකව හදන්න තියෙනවා. එතකොට මේ හදන්න කියපු වැඩසටහන උදාහරණ ප්‍රදර්ශනාත්මකව ඉදිරිපත් කරපු ප්‍රදර්ශන වැඩසටහන් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි අපේ පිරිවෙන තුල අලුත් නිර්මාණාත්මක ප්‍රදර්ශන කවුළු හදලා තියෙන්න පුළුවන්. ඒ වගේ දේවල් තමයි වැඩසටහන් වශයෙන් පද දැම්මේ. කුසලතා වැඩසටහන් තමයි විවිධ ප්‍රසංග විවිධ සාහිත්‍ය උලවල් ඒ ඔක්කොම දේවල් තියෙන කුසලතා සම්බන්ධ වැඩසටහන්. ඒක ඔබට ඕන විදිහට ගලපලා ලියන්න පුළුවන්. ආකල්පීය සම්බන්ධන වැඩසටහන් තමයි කෙනෙක්ගේ නායකත්ව සෞලියුම් සමේ නායකත්වශීලී වැඩසටහන් ක්‍රියාත්මක කිරීමක් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි කෙනෙක්ගේ ආගමික පුරුදු ඇති කරන වැඩසටහන් වෙන්න පුළුවන්. තව එකක් තමයි ආගමික වගේම ශ්‍රද්ධාව වැඩි කරන වැඩසටහන්. ඒක ඔබේ ආකල්පීය සම්බන්ධන නිර්මාණශීලී වැඩසටහන් ලෙස හඳුනා ගන්න පුළුවන්. එවැනි වැඩසටහන් කීපයක් මේකට අන්තර්ගත කරන්න. 5.2.1 පිරිවෙන තුල කයිසන් යෝජනා මොනවාද කියන එක. දෙකයි තියෙන පිරිවෙන තුල කයිසන් යෝජනා ක්‍රමවේද හඳුන්වා දීම. දැන් මම ඒකේ ලිව්වා මම ඒකේ යම් කරුණු ටිකක් දැම්මා. මෙන්න මේ කරුණු ටික දැනුවත් කිරීම වැඩසටහන් පැවැත්වීම, කයිසන් යෝජනා ක්‍රියාත්මක කළ පිරිවෙනක් නිරීක්ෂණය කිරීම, කයිසන් පිරිවෙන තුලට ඇතුළත් කර ගැනීමට කයිසන් ප්‍රතිපත්ති මාලාවක් සකස් කිරීම, පෝස්ටර් ලීෆ්ලට් සකස් කිරීම ප්‍රදර්ශනය කිරීම, කයිසන් ප්‍රතිපත්ති මාලාවකට අඩංගු යුතු දේ හඳුනා දීම, කයිසන් කමිටුවක් පිහිටුවීම, කයිසන් පූර්වක් සකස් කිරීම කියන කොටස් ටික තමයි පිළිතුරු වශයෙන් එන්නේ. කයිසන් කියලා කියන්නේ කුඩා කුඩා වැඩි දියුණු කිරීම. ඒ කියන්නේ පිරිවෙනක් තුලත් කුඩා කුඩා වැඩි දියුණු කිරීම ඕන තරම් අප්‍රමාණව කරලා ඇති. එහෙනම් ආයතනයේ තුල පිරිවෙනේ තුල දක්නට ලැබෙන
කුඩා වැඩි දියුණු කිරීම මොනවද? අපේ ස්වාමීන් වහන්සේලා අනන්ත අප්‍රමාණ මම එදා මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයෙන් ස්වාමීන් වහන්සේලාත් එක්ක කතා බහ කරපු වෙලාවදී මම දැක්කු දෙයක් තමයි මේ කයිසන් යෝජනා දැන් 1.5 එකේ පිළිතුරු මා ටිකක් මේ කියන්නේ. එතකොට ඒකේ එක ස්වාමීන් වහන්සේ කෙනෙක් කිව්වා මේ කයිසෙන් තමයි කිව්වා බුදුහාමුදුරුවෝ කියලා තියෙන්නේ හැම එකක්ම. ඒ කතාව හරි. මොකද හේතුව හැම දෙයක්ම කුඩා වැඩි දියුණු කිරීමක් තමයි. හැබැයි කරලා තියෙන්නේ මනසට. එහෙනම් කුඩා වැඩි දියුණු කිරීම කරලා තියෙන්නේ භෞතික වෙන්නත් පුළුවන් මානසික වෙන්නත් පුළුවන්. ඒ දෙකම මුල් කරලා මේක ලියන්න පුළුවන්. දැන් ඒකේ ආකෘති පත්‍රයක් තියෙනවා. හැමෝටම අංක 4 කියන එකේ හැමෝටම අංක 4 තියෙන හැමෝටම අංක 5ද මන්ද 4 හෝ 5. ඒකේ තියෙනවා කයිසෙන් වගුවක් තියෙනවා. මේ කයිසෙන් වගුවේදී කයිසෙන් එකක් කියලා කියන්නේ අපිට භෞතික වශයෙන් පෙන්වන්න පුළුවන් දෙයක් නිරූපණය කරන්න. එතකොට අපේ ස්වාමීන් වහන්සේ කෙනෙක් කිව්වා අපි අදින සිවුරෙන් භාවිතා කරන්න පුළුවන් ක්‍රමවේද කීපයක් ගැන කතා කරා. එකක් තමයි මේ භාවිතා කරපු සිවුරකින් අපි මේ සිවුර පාවිච්චි කරනවා කිව්වා මේ මොකද්ද මේ අවස්ථා හතරක් යටතේ එකක් පුළුවන් මේ ඇතරිල්ලක් වශයෙන් පාවිච්චි කරන්න පුළුවන්. කියන්නේ ඇඳක ඇතරිල්ලක් වශයෙන් නේද? ඇතරිල්ල එකකට වශයෙන් පාවිච්චි කරන්න පුළුවන්. දෙවෙනිනේ ඒකත් ඒ සිවුර අයින් කරන වෙලාවට ඒක පුළුවන් කොට්ටයක් වශයෙන් හදාගෙන කොට්ටයකට කොට්ට උරයකට ඒක පාවිච්චි කරන්න පුළුවන් කිව්වා. තවත් පුළුවන් කිව්වා මේ ඒ කොට්ට උර ඒකත් විනාශ වෙලා ගියොත් පාපිස්සකට අපි පාවිච්චි කරන්න පුළුවන් කොයි සිවුරේ කොටස්. ඒතර තව එකක් කොයි සිවුරේ ඒකත් අපි පාවිච්චි කළා. ඒද මොකද්ද මේ ඔටෝමැටික් පරිච්ඡ බිත්තියකට මේ ටික හැබැයි බුදුහාමුදුරුවෝ කියපු ප්‍රකාශනයක් මේ ස්වාමීන් වහන්සේ කිව්වේ මේක කයිසෙන්ද කියලා. ඇත්තටම මේක ලොකු කයිසෙන් එකක් තමයි. නියම විදිහට කයිසෙන් මාතෘකාවක් තමයි අවස්ථා කීපයකදී නිර්මාණාත්මකව අඳින්න පුළුවන් මේ කියන ආකෘතියට අනුව පෙරපසු තත්ත්වය. ඒ වගේම තමයි හැම දෙයක්ම ගැන ධර්ම කරුණක්ම අන්තර්ගත කරලා ලියන්න පුළුවන් මේකට. මොකද හේතුව කුඩා වැඩි දියුණු කිරීමක් තියෙන්නේ. මේ කුඩා වැඩි දියුණු කිරීම මම ඒකයි කිව්ව මානසිකව කරන කුඩා වැඩි දියුණු කිරීම වෙන්නත් පුළුවන්. හැබැයි භෞතික ඉලක්ක අරමුණු කරගෙන යන මේ කයිසෙන් ආකෘති වෙන්නත් පුළුවන්. මේක ස්වාමීන් වහන්සේට ගැළපෙන විදිහට ගලපලා ලියන්න. හැබැයි ඒක නිර්මාණාත්මකව පෙන්වන්නත් ඕනේ. මොකද හේතුව ආකෘති පත්‍රයේ තියෙනවා පෙරපසු තත්ත්වය නිරූපණය කරන්න කියලා. එතකොට මානසිකත්වයේ කියන එක පෙන්වන්න අපහසුයි. හැබැයි භෞතික ඉලක්ක කරපු යම් සිද්ධාන්ත අන්තර්ගත කළ උදාහරණ මේකට ගලපලා ලියන්න. එතකොට අපි උපරිම ලකුණු දෙන්න. මොකද අපි ඒ කයිසෙන් යෝජනාවක් කියන එක අපි ගලපන්නේ කයිසෙන් එකක් කියලා කියන්නේ කුඩා වැඩි දියුණු කිරීම කියන නිසා. කුඩා වැඩි දියුණු කිරීම තමයි බුදුදහම නම් තියෙන්නේ. ඒ ගලපලා මේකට පිළිතුරක් වශයෙන් ලියන්න. හරි කියන්නේ සමහර දැන් ඒක දිහා අපිට ගන්න පුළුවන් දැන් මේසේ ලාච්චුව ඉස්සෙල්ලා මේ මේස ලාච්චුව අවුල් සාගතව තිබිලා පස්සේ ඒක අපේ පිළිවෙලකට හදන එක ඒ වගේ එකක් ගන්න පුළුවන් සර්. හොඳයි ඒක ගොඩක් දුරට මෙහෙමයි. දැන් ඒක 5S කරපු එකක්. ඒ කියන්නේ අපි ඉස්සර 5S ගන්නෑ සර්. 5S එක. කයිසෙන් එකක් කියලා කියන්නේ කුඩා වැඩි දියුණු කිරීම. දැන් උදාහරණයක් තවදුරටත් මම පැහැදිලි කරොත් අපි බෝල් පොයින්ට් පෑන. දැන් බෝල් පොයින්ට් පෑන කියන එක එක පැත්තකින් බෝල් පොයින්ට් පෑන එක ලියන් යනකොට අපි සමහරවිට ලෙස්සුවා. ඒ ලෙස්සනවා. ඒකට කරපු වැඩේ ඇස්ලස් කම්පැනි පොඩ්ඩක් අර මේ රබර් කොපුවක් අයිනකට දැම්මා. එතකොට ලෙස්සන්නේ. ඒක කයිසෙන් එක. ඔන්ලයින් එවැනි කයිසෙන් යෝජනා කීපයක් දාන්න ඒක සම්බන්ධ ගලපන්න. ඉතින් මම ගොඩක් දුරට කියන්න උත්සාහ දරන්නේ මේ එවැනි උදාහරණ කීපයක් උදාහරණ 5ක් ඕනේ. හැබැයි බෞද්ධ දර්ශනයේ තුල දක්වන ව්‍යාපෘතිත් එක්ක සම්බන්ධ කරන්න මේ කයිසෙන් කියන යෝජනාවට. හැබැයි නිර්මාණාත්මක වෙන්න නිර්මාණාත්මක කරන ප්‍රසන්ටේෂන් ගලපන්න. ඔව්. අස්පිකියන් 2018 ඒ කියන්නේ ක්‍රියාත්මක වෙලා තියෙනවද දාන්න ඕනේ. ඔව් මම දාන්න කියලා මම කියන්නේ 2020 ක්‍රියාත්මක කර එකක් 2019ට ගලපන්න පුළුවන්. හැබැයි ගලපන ක්‍රියාත්මක සැලැස්ම තුල අපිට පැහැදිලි ඉලක්ක තියෙන්න ඕනේ. හරිනේ? Hello sir. Hello හරි. sir. ඔව් සානස් කියන්නේ.
ඉස්සර මේ කයිසෙන් කියන එක ගැන පුංචි මේ කියන්නේ ඉතාව කෙටියෙන් මේ පොඩි අර්ථකථනයක් දෙන්න බෑනේ සර්. නිර්වචනයක් වගේ පොඩි එකක්. කයිසෙන් කියලා කියන්නේ ස්වාමීන් වහන්සේ කීමයි. කයිසෙන් කියලා කියන්නේ change and better. කයිසෙන් කියලා කියන්නේ කුඩා වැඩි දියුණු කිරීම. කුඩා වැඩි දියුණු කිරීම. හරි සර් බොහොම ස්තුතියි. කුඩා වැඩි දියුණු කිරීම එහෙම නැත්නම් කුඩාව අඛණ්ඩ වැඩි දියුණු කිරීම. continuous improvement එකක් කියලා අපි කියන්නේ. කුඩා අඛණ්ඩ වැඩි දියුණු කිරීම. කුඩාව අඛණ්ඩ වැඩි දියුණු කිරීම තමයි කයිසෙන් එකක් කියලා කියන්නේ. මම ඒ නිසාම තමයි කිව්වේ කයිසෙන් එක නිර්මාණාත්මකයි. හැබැයි මේක ගලපනකොට පිරිවෙනකට එකක් අපිට කයිසෙන් එක භෞතික ඉලක්ක ළඟා කරන කයිසෙන් එකක් වෙන්න පුළුවන්. තව එකක් තමයි නිර්මාණාත්මක සිතුවිලි දාන වෙනස් කරන කයිසෙන් එකක් වෙන්නත් පුළුවන්. මේ දෙකම ගලපලා ලියන්න පුළුවන් සමනන්තලා. මොකද මේක ඉලක්ක වශයෙන් ඉන්නේ ස්වාමීන් වහන්සේට විතරයි. පාසල් වලට මේක දෙන්නේ නැහැ. මේක පිරිවෙනට විතරයි සාපේක්ෂව අපි දේ ලබා දීමට කටයුතු කරලා තියෙන්නේ. ඒ නිසා මේක ගලපනකොට පැහැදිලි විදිහට ලස්සනට අපිට ලියලා දෙන්න. හැම බුද්ධ දේශනාවක් අපේ දේශනයක් තුළම සූත්‍ර පිටකෙම කතා බහ කරන්නේ මේ කයිසෙන් එකක් තමයි. ජාතක කතාවකින් නිරූපණය වෙන්නේ කයිසෙන් එකක් තමයි. කුඩා වැඩි දියුණුව. හැබැයි ඒක ආදේශනය කරලා තියෙන විදිය බුදුහාමුදුරුවෝ වැඩි දියුණුවට යම් සමකට භෞතික ඉලක්කයක් ලං කරගත්ත දෙයක් කියන්න පුළුවන්. වෙනදාම වගේ දේවල්. තවත් පුළුවන් මානසික සුවය සඳහා යොමු වෙන කයිසෙන්. ඒක ස්වාමීන් වහන්සේ ගැළපෙන විදිහට තමයි කයිසෙන් කියන එක කොටස ලියන්න කියන එක අවධානය කරන්නේ. හරි නේද? හරි. අපි ඊළඟට පටන් ගමු 5යි 1යි 4. 5යි 1යි 4. ඔව් 5යි 1යි 4 නේද? 5යි 1යි 4 කයිසෙන් යෝජනා ඇගීමට ලක් කිරීම කියන එක දැන් අපේ උඩා ස්වාමීන් වහන්සේලාට අපි කියනවා මේ කයිසෙන් කියන ව්‍යාපෘතියක් මොනවා හරි අපි යෝජනා 1 3 වලින් 5යි 1යි 3 තමයි මම ඉස්සෙල්ලා කතා කරේ අර ඇමුණුමක් තියෙනවා ඒ ඇමුණුමට පෙරපසු තත්ත්වයක් දාලා රූප සටහන් දාන එක සිතුරි දාමේ කයිසෙන් එකක් වෙන්න පුළුවන් භෞතික ඉලක්ක දාපු කයිසෙන් එකක් වෙන්න පුළුවන් ඒක ගලපලා ලියන්න කියන මම කිව්වේ ඇමුණුමක් වශයෙන් හරි නේද? හරි. 5යි 1යි 4 කයිසෙන් යෝජනා ඇකීමට ලක් කිරීම. දැන් අපේ සමහර ස්වාමීන් වහන්සේලාට මේ වෙනි දෙයක් අපි කිව්වහම ඒ ස්වාමීන් වහන්සේලා විවිධ අදහස් දෙනවා. එහෙනම් මේ අදහස් වලට අපි මොකද කරන්නේ? එහෙනම් ඒවා ඇගීම් ක්‍රියාවලියක් තියෙන්න ඕනේ. ඒ වගේම තමයි කයිසෙන් පූර්වක් සකස් කරලා තියෙන්න ඕනේ. ඉතින් අපේ කයිසෙන් එකේ දැන්වීම් පූර්වක් ගහලා තියෙනවා කයිසෙන් දැන්වීම් පූර්ව කියලා. ඒකේ ප්‍රදර්ශනය කරලා තියෙන්න පුළුවන්. පළවෙනි එක මොකද්ද? සහතිකයක් එහෙම නැත්නම් ඇගීම් ක්‍රමවේදයක් තියෙනවා. 2 කයිසෙන් පූර්වක් සකස් කරලා තියෙනවා. 3 කයිසෙන් පිළිබඳව අපි මොනවා හරි වාර්තාවක් සකස් කරලා තියෙනවා. 4 කයිසෙන් වලට අදාළ බිත්ති පුවත්පතක් නිර්මාණය කරලා අපි ලබා දීලා තියෙනවා. කයිසෙන් පිළිබඳව අපි අර දෛනිකව යන සංග්‍රහයකට ඉදිරිපත් කරලා තියෙනවා. අපි මම මේ සංග්‍රහව කිව්ව නිසා මට ගොඩක් දුරට මම කතා කරේ සංග්‍රහයක් අපි ඉදිරියේදී නිර්මාණය වෙනවා. මේ කයිසෙන් පූර්වට අවශ්‍ය දත්ත පත්‍රිකාත් ඒවා එවන්න පුළුවන්. ඉතින් අපි සියලුම පිළිවෙල වලට මේක අපි අවස්ථාවක් කරලා දෙනවා. ඉතින් ඒකත් පසු කාලීනව අපි මේ මාස දෙක ඇතුළතදී අදහස් අපිට ලබා දීමට කටයුතු කරන්න. එතකොට ඒකටත් අපිට කයිසෙන් දැනට ඔබේ නැතුව ඇති. හැබැයි දැනට ලියපු යම් කොටසක් ඇතුව හෝ ඉදිරියේදී කරන්න යන එකක් මේකට ගලපලා ලියන්න. එතකොට ලියලා අපිට මේ අවුරුද්ද තුලදී ඒ අවස්ථාව ලබා දීමට කටයුතු කරන්න. එහෙනම් අපි ඊළඟ එක පටන් ගමු නව්‍යකරණය කියන කොටස. නව්‍යකරණේ පිරිවෙනක් තුළ නව්‍යකරණ හඳුන්වා දෙත්ත ක්‍රියාමාර්ග. මේ නව්‍යකරණය කියන එක මහා ලොකු දෙයක් නෙමෙයි. පිරිවෙන් අධ්‍යාපන ශාඛාවේ කියන්නේ පිරිවෙන් අමාත්‍යාංශයෙන් තුලින් පිරිවෙන් ශාඛාවෙන් තුලින් ක්‍රියාත්මක කරා එකක් තමයි මේ තාක්ෂණයේ නිලධාරීකරණය පත් කරලා තියෙනවා. ඒකත් එක නව්‍යකරණයක්. එක පැතිකඩ මොකද්ද පිරිවෙනට තාක්ෂණ දැනුම දාලා දීලා තියෙනවා. එකක් දෙක තමයි පිරිවෙන් වෙබ්සයිට් එකක් නිර්මාණය කරලා තියෙනවා. 3 තමයි පිරිවෙනේ වෙබ්සයිට් එක හරහා ඔන්ලයින් තාක්ෂණ ක්‍රමවේදී හඳුන්වා දීලා තියෙනවා. ඒ වගේම තමයි පිරිවෙන තුල e-learning වැඩසටහන ක්‍රියාත්මක කරලා තිනවා. මේවා තමයි මේකට අදාළ පිළිතුරු. ගත්ත ක්‍රියාමාර්ග අවස්ථා 3ක් පිළිවන ලකුණු 5 අපි ලබා දීමට කතා. දැන් අපේ ස්වාමීන් වහන්සේලා සමහරක් විට මේක දැන් මේ අවුරුද්දේම ක්‍රියාත්මකයි කියලා ලියන්න පුළුවන්. හැබැයි එහෙම ලියන්න ඕනේ නැහැ. හැබැයි 2019 18 අවුරුද්දෙත් මේවා ක්‍රියාත්මකයි කියලා ලියන්න පසු කාලින් අපිට බලන්නේ 2021කට සමහරක් විට යන්න පුළුවන් වෙන්න බලන්න. මොකද ගොඩක් පිටසක් ආවන් පස්සේ අපි මේ කොහොමද බලන්නේ ඉන්නේ දෙසැම්බර් මාසයක වගේ. එතකොට අපි ගොඩක් දුරට තව ඉස්සරහට අඩියක් තියලා. ඒ නිසා දැනට උත්තරේ ලියනකොට අපි ගොඩක් ගලපලා ලියන්න මේ
පිරිවෙන කියන එකට කියන්නේ ඒ වගේම 5යි 2යි 2 කියන එක පිරිවෙන තුල නවීකරණයට ලක් වූ සේවකයක් හා ක්‍රියාවලින් තියෙනවද කියලා අහනවා. ඔව් තියෙනවා කියලා ලියන්න. එක තියෙන්නේ තොරතුරු පද්ධති නිර්මාණය කළ තියෙනවා. මම ඉස්සෙල්ලාම කිව්වා විවිධ පද්ධති නිර්මාණය කරනවා කියලා. ඒ කියන්නේ තොරතුරු තාක්ෂණ නිලධාරීවරයෙක්ගෙන් හරහා අපිට විවිධ තොරතුරු පද්ධති නිර්මාණය කරන්න ඕනේ. දෙක තමයි e-web නිල අඩවිය අපිට ඒකේ ක්‍රියාත්මක කරන්න පුළුවන්. ඒ වගේම තමයි නිර්මාණාත්මක වැකි නිර්මාණාත්මක දේවල් මේකට සම්බන්ධ කරන්න පුළුවන්. අනිත් එක තමයි WhatsApp, ඒ වගේම Viber, ඒ වගේ ඉමෝ තාක්ෂණය හරහා ලබාගත් දේවල්. මේවා දත්ත මාර්ගයෙන් අපේ සම්බන්ධීකරණය වෙලා තියෙනවා. ඒකත් අපේ පිරිවෙන තුල තියෙන නවීකරණය. ඒ වගේම තමයි තව එකක් ලියන්න පුළුවන් e-library සහ e-learning කියන programs ටික මේකට අන්තර්ගත ලියන්න පුළුවන්. ඉතින් ආදී වශයෙන් මම මේකේ කීපයක් උදා කරන්න දාලා තියෙනවා විවිධ දේවල් කීපයක්. මේවා තමයි හැබැයි මම දැක්කේ ව්‍යාපෘතියෙන් වශයෙන් නවීකරණයට ලක්විච්ච පිරිවෙනක් තුල දක්නට ලැබිච්ච දේවල්. මම දැක්කා මේක අස්ගිරි පිරිවෙන තුල උනත් ක්‍රියාත්මක වෙච්ච දේවල්. ඒ නිසා ගොඩක් දුරට නවීකරණයට ලක්විච්ච දැන් අපේ ස්වාමීන් වහන්සේ උනත් අපි මේ සම්බන්ධ වෙලා තියෙන්නේ අපේ කන්තරේ ස්වාමීන් වහන්සේ ගොඩක් දුරට සම්බන්ධීකරණය කරලා තියෙන්නේ නවීකරණයේ ප්‍රවේශ වෙලා තියෙන පිරිවෙනට. ඒ නිසා මේ පිරිවෙන කියන කොටසට මේ කොටස් ටික පාදක කරන්න කියන එක තමයි මෙතනදී උත්තරේ ලියන ලකුණු 15ක් දෙනවා. ඒ ලකුණු 15 කරුණු 5ක් තියෙනවා ප්‍රධාන වශයෙන් කරුණු 5 ආදේශනීය කරන්න ඉතාමත් සරල විදිහට ලියන්න මෙන්න මේ කොටස් ටික. ඊළඟට 5යි 2යි 3 සිසුන්ට අදාළ තාක්ෂණ දැනුම ලබා දීමට ගත්ත ක්‍රියාමාර්ග මේක නම් ගොඩක් දුරට ගිය අවුරුද්දේ සිදු වුණා. ටැබ් එකක් දුන්නා අපේ පිරිවෙන් වලට ටැබ් එක හරහා ක්‍රියාත්මක වුණා. ඊ තාක්ෂණ කවුන්ටර්ස් පිහිටව වෙන ගියත් ඒ කියන්නේ අපි තාක්ෂණ මධ්‍යස්ථාන තාක්ෂණ වලට අපි සම්බන්ධ නැනසල කියන කොටස් මේකට සම්බන්ධ කරන්න පුළුවන්. ඒ කියන්නේ පරිගණක විද්‍යාගාරයක් ස්ථාපිත කරලා තියෙනවා. විෂය දැනුමට පරිගණක දැත්ත මම දැක්ක විද්‍යාදායතන පිරිවෙන එක ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයට ගිය වෙලාවේදී විෂයට තොරතුරු තාක්ෂණ විෂය සම්බන්ධ කරලා තියෙනවා. ඒකත් මේකට උත්තරයක් වශයෙන් ලියන්න පුළුවන්. 5යි 2යි 4 මේකේ ගොඩක් දුරට කරුණු 5ක් කියන්නේ ලකුණු 15ක් තියෙන ප්‍රශ්නයකට සාමාන්‍යයෙන් කරුණු 5ක් ලියවෙන්න ඕනේ. ලකුණු 3ක් තමයි එක ප්‍රශ්න පිළිතුර ලියනවා. ඉතින් කරුණු 5ක් ලියවෙන්න විදිහට තමයි මේක පෙළගස්සවන්න. ගොඩක් දුරට සිසුන්ට තොරතුරු තාක්ෂණය ලබා දීමට ගත්ත ක්‍රියාමාර්ග එකක් දැනුම ප්‍රවර්ධනය කරත ක්‍රියාමාර්ග දියන්න. ඒ වගේම මේ තාක්ෂණය කොහොමද මේ පිරිවෙලට යොදාගත් ආකාරය ගොඩක් දුරට පැහැදිලි. මම මේකේ කරුණු 4ක් දාලා තිනවා. ඒකට වඩා අලුත් දෙයක් මේකට මට ලියන්න අවස්ථා කරගන්න කියන එකයි මෙතනදී සඳහන් කරන්නේ. ඒ වගේ ඉගෙනුම් ඉගෙනීම් ක්‍රියාවල සඳහා තොරතුරු තාක්ෂණ භාවිතා කිරීම කියන එක ඉතින් ඒකත් අර විදිහම තමයි අපි කතා කරන e-learning program එක අපි පිරිවෙන තුලට ක්‍රියාත්මක කිරීම කියන එක. ඒ වගේම තොරතුරු තාක්ෂණය දරුවන්ට හුරු කරන්න කොහොමද අපි යෙදුව ආකාරය ලියන්න ඕනේ. ඒ වගේම තමයි emails ඊමේල් එකක් අපි හදාලා දැන් ඔක්කොම අපි ඊමේල් වලින් ඉන්නේ ගොඩක් දුරට ගියේ. දැන් ඉමෝ තාක්ෂණ හරහා තමයි මේවා සම්බන්ධ වුනේ. ඒ වගේම තමයි ටීම් කියන වෙබ් අඩවි නිර්මාණය වෙලා තියෙන මේ සම්බන්ධී වෙලා තියෙන මේ කොටස් ඔක්කොම මේකට සම්බන්ධ කරලා ලියන්න තොරතුරු තාක්ෂණ භාවිතා කළේ කොහොමද ඉගෙනුම් ක්‍රමවේදයට කියන එක දැන් නම් අද නම් මේක ලියන්න පුළුවන් මොකද හේතුව ප්‍රායෝගිකව කරලා තියෙන නිසා ඒ ටික තමයි මෙතනදී සඳහන් කරන්න ඕනේ. ඒ කියන්නේ පස්වෙනි ප්‍රශ්නේ අවසానයි ප්‍රශ්නේ අවසානයේ ගැටලු මොන හරි තියෙනවද? සර් එක පොඩ්ඩක් කියන්න බලන්න 5යි 2යි 1 5යි 2යි 1 කියන්නේ නිර්මාණශීලීත්වයේ දිරි 5යි 2යි 1 නේද කියන්නේ? ඔව් සර්. මේ දැන් කතා කරපු එකේ මුල් එක සර්. ඔව්. පාසල තුලට නවීකරණය හඳුනා දීමට ගත්ත ක්‍රියාමාර්ගය. ඔව් සර්. ඔව් පාසලේ පිරිවෙන තුලට නවීකරණය හඳුනා දීමට ගත්ත ක්‍රියාමාර්ගය. එකක් තමයි තොරතුරු නිලධාරී කෙනෙක් පත් කර තොරතුරු තාක්ෂණ නිලධාරී කෙනෙක් නම් කරලා තියෙනවා පිරිවෙනකට. දෙක ඉමෝ තාක්ෂණي සම්බන්ධ කරලා තියෙනවා. 3 සමාජ වෙබ් අඩවිය වලට සම්බන්ධ වෙලා තියෙනවා. 4 වෙබ් අඩවිය කියන අපි කියන්නේ නිල වෙබ් අඩවිය පිරිවෙන් නිල වෙබ් අඩවියක් අපි හරියට සකස් කරලා තියෙනවා. 5 මොනවාද ටීම් සහ Zoom කියන වෙබ් අඩවිය කියන්නේ ඇප් එක මගින් අපි සම්බන්ධීකරණයක් වෙලා තියෙනවා. මේක ඕන තරම් ලියන්න පුළුවන්. මේකට ගලපන්න. කරුණු 3යි ඕනේ. ප්‍රශ්න 5ක් ලකුණු 5ක් තියෙනවට කරුණු 3ක් වුණා ප්‍රමාණවත්. හරි සර්. තව තියෙන ප්‍රශ්න දෙකයි පොඩ්ඩක් තව රැඳෙන්න
තව විනාඩි 15ක් ඇතුළතදී සමස්ත ප්‍රශ්න ටිකම ඉවරයි. ඒ නිසා විනාඩි 15 මේ 6 නිසා මම මේ බැලුවේ විනාඩි තව 15කින් ඉවර කරන්න පුළුවන්. ඉතා ඉක්මනින්ම ඒ නිසා මේ ටිකට පොඩ්ඩක් රැඳී සිටින්න කියන එක මේ කියන්නේ. හොඳයි. හරි. එහෙනම් E library කියන්නේ මොකක්ද? E library කියන්නේ මොකක්ද? E library කියන්නේ අපි වෙබ් අඩවියට ගියාම අපි සමහරක් මොනවාද අපි හිතමුකෝ ස්වාමීන් වහන්සේට ඕනේ ත්‍රිපිටක ධර්මයේ පොත්. ඔව්. දැන් ත්‍රිපිටක ධර්මයේ පොත් සම්බන්ධයෙන්දී අපි කරන වැඩේ ඒක දාලා තියෙනවා වෙබ් එකේ. ඔව්. වෙබ් එකේ ඒක දාලා. ඒකට අපිට ඩවුන්ලෝඩ් කරන්න වෙබ් එකට ගියා අදාළ තොරතුරු ටික තියෙනවා. වෙබ් එකේ තියෙනවා. ඔක ගබඩා කරලා අපි E library කියන්නේ E library කියන්නේ නිකන් පොත අපි දාලා තියෙනවා. පොතක් වශයෙන් අපි අතුරු කරලා ඉතින් ඒකට අහවල් සූත්‍රය කියලා ගැහුවා ගමන්ම වෙබ් එකේ එනවා. ඒ වෙලා තියෙන E library එකක් තියෙනවා ඇතුලේ. හරි නේද? බලන්නකො. අවශ්‍ය පහසුකම් ටික ඔක්කොම අංග සම්පූර්ණව තියෙනවා ඒකේ මේ වෙබ් අඩවිය හරහා. හා හා සර්. ඒක තමයි E library කියලා කියන්නේ. හරි.